හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ pharmacy.lk YouTube channel එකට. අපි external pharmacy exam එකේ past papers කතා කරගෙන යන වීඩියෝ මාලාවේ 2019 MCQ paper එකේ පළවෙනි ප්‍රශ්න 10 කරලා දෙවෙනි වීඩියෝ එක විදිහට තමයි ප්‍රශ්න අංක 11 ඉඳන් 20 වෙනකම් මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වීඩියෝ එක කරපු එකේ අත්දැකීම සහ මම මුණ දීපු දේවල් එක්ක මම තේරුම් ගත්ත දේක් තමයි ඕනකට වඩා පැහැදිලි කරන්න ගියොත් සහ ඕනකට වඩා දේවල් කියන්න ගියොත් ගොඩක් වීඩියෝ එක දික් වෙනවා සහ එතකොට ප්‍රායෝගිකව ඔයාලට බලද්දිත් කම්මැලි ගතියක් එනවා සහ මට වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරගද්දිත් පොඩි ගැටලු වෙනවා. ඒ නිසා බොහෝ දුරට වීඩියෝ එක පැයකට විතර සීමා කරලා අත්‍යවශ්‍ය ටික විතරක් සාකච්ඡා කරගෙන ඔයාලට ප්‍රශ්නකට ප්‍රවිෂ්ඨ වෙන විදිහ හඳුන්වලා දීලා සහ අත්‍යවශ්‍ය ටික කිව්වහම එතනින් එහාට ඔයාලට දේවල් හදාගෙන ගමනක් යන්න පුළුවන් විදිහට පැහැදිලි කරන් ගියොත් මේක දෙගොල්ලන්ට ඔයාට සහ මට දෙගොල්ලන්ටම ලේසි වෙයි කියලා මම හිතනවා. අපි අද 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් 20 දක්වා පැයක් ඇතුළත කාලයක ඉදිරියේ කතා කරන්න උපරිම පුළුවන් ගාන උත්සාහ කරනවා. ගොඩක් අපේ ඉම්ප්‍රූව් කරගන්න ඕනි දේවල් තියෙනවා. අපි ඒවා හදාගෙන ඉස්සරහට වීඩියෝ කරගෙන යන් මට තියෙන කාලෙත් එක්ක මම පුළුවන් වෙලාවට වීඩියෝ ටික කරලා අප්ලෝඩ් කරන්න. අපි අද ප්‍රශ්න අංක 11 ඉඳන් සාකච්ඡා කරමු. අපිට ප්‍රශ්න අංක 11 විදියට දීලා තියෙන්නේ the following substances are used for film coating of tablet කියලා. මුලින්ම මේ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨයක් ගන්නවා නම් ඔයා film coating කියන්නේ මොකද්ද සහ ටැබ්ලට් වල coating කියන්නේ මොකද්ද කියන එක ගැන දලා දහසක් ඔයාලට තියෙන්න ඕන. අපි කියනවා ටැබ්ලට් coating ඔයාලට external pharmacy මට්ටමේදී අහන්න ලැබෙන ඒවා තමයි ටැබ්ලට් coating වලට film coating මේ ප්‍රශ්නේ තියෙන. ඒ වගේම sugar coating සහ enteric coating කියන coating වර්ග ගැන තමයි ඔයාලට නිතර අහන්න ලැබෙන්නේ. ෆිල්ම් කෝටින්ස් ගැන සහ මේ කෝටින් කියන එක ගැන තවදුරටත් කතා කරනවා නම් කෝටින් එක ටැබ්ලට් එක කෝට් කරන එකේ ප්‍රයිමරි පර්පස් එක තමයි ටැබ්ලට් එකේ ස්ටැබිලිටි එක මේන්ටේන් කරන එක, අපියරන්ස් එක ඉම්ප්‍රූව් කරගන්න එක. ඒ වගේම අපි කියනවා ටේස්ට් එක සහ ඔඩර් එක මාක්ස් කරගන්න එක. ඒ කියන්නේ අපි කියනවා bitter taste නම් ටැබ්ලට් එක බොනකොට ඒක තිත්තයි නම් patient complaints අඩු වෙනවා. ඒ කියන්නේ ලෙඩා බොන්න නැතුව යනවා. ඒක මාස්ක් කරගන්න ඒ වගේ purpose වලට තමයි ටැබ්ලට් primary coating එකක් use කරන්නේ. එතනින් එහාට ගියාම coating එකක් තව advanced විදිහට use කරනවා. modified release dosage form වල ඩ්‍රග් එකේ රිලීසින් ප්‍රොෆයිල් එක වෙනස් කරගන්න, රිලීස් එක ඩිලේ කරගන්න, එහෙම ඇඩ්වාන්ස් විදියට කෝටින් යූස් කරනවා. මෙතන ෆිල්ම් කෝටින් ගැන තව ටිකක් කතා කරනවා නම් ෆිල්ම් කෝටින් වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ෆන්ක්ෂනල් ෆිල්ම් කෝටින් සහ non functional film coating කියලා. non functional film coating වලදී කෝටින් එක අපේ ස්ටොමැක් එකේ තියෙන pH එකත් එක්ක කෝටින් එක ඩිසෝල්ව් වෙලා ඩ්‍රග් එක ස්ටොමැක් එකේදී රිලීස් වෙනවා. ෆන්ක්ෂනල් ෆිල්ම් කෝටින් වලදී ඩ්‍රග් එක ස්ටොමැක් එකේදී රිලීස් වෙන්නේ නැහැ. ඩියුඩෙනම් එක හරියට එනකොට එන pH චේන්ජ් එකත් එක්ක ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී තමයි ඩ්‍රග් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ එයා ෆන්ක්ෂනල් ෆිල්ම් කෝටින් වලදී එයා ඩ්‍රග් එකේ රිලීස් ප්‍රොෆයිල් එකට බලපානවා. අපි කියන ලිබරේෂන්ස් කියලා. එහෙම නැත්නම් අපි කියනවා disintegration and dissolution phase එකට තමයි අපි ලිබරේෂන්ස් කියන්නේ. ඩ්‍රග් එක ටැබ්ලට් එකක් නම් උදාහරණයක් විදිහට ගත්තොත් ඒක ඇබ්සෝර්ප්ෂන් phase එකට එන්න කලින් පහු කරන ටික තමයි අපි ලිබරේෂන්ස් කියලා කියන්නේ.
මෙතනදී කෝටින් වලදී ඔය ෆිල්ම් කෝටින් ප්‍රොසෙස් එක ඔය දෙකටම යූස් කරනවා. අපි දැන් මෙතන තියෙන දීලා තියෙන සබ්ස්ටන්සස් ටික ගැන කතා කරලා මේක ටිකේ ට්‍රූ ෆෝල්ස් ටික අපි ලකුණු කරගමු. ඇකේෂියා ඔය ඇස්ටම්පෙරෝනිස් ප්‍රෙපරේෂන්ස් වලදී ගම් ඇකේෂියා කියලා එකක් අහලා ඇති. මේන්ලි ඇකේෂියා යූස් කරන්නේ අපි කියනවා ඉමල්සිෆයින් ඒජන්ට් එකක්. එහෙම නැත්නම් සස්පෙන්ඩින් ඒජන්ට් එකක් විදිහට තමයි මේන්ලි ෆාමසිටිකල් ප්‍රෙපරේෂන්ස් වල ඇකේෂියා යූස් කරන්නේ. මීට අමතරව මේක විස්කොසිටි ඉන්ක්‍රීසින් ඒජන්ට් එක, ඒ වගේම ටැබ්ලට් ගැන අපි කතා කරනවා නම් ටැබ්ලට් වල බයින්ඩින් ඒජන්ට් එකක් විදිහට ඇකේෂියා යූස් කරනවා. මේ ඇකේෂියා වල ෆිල්ම් ෆෝමින් නේචර් එකක් නැහැ. එහෙනම් මේක ෆිල්ම් කෝටින් මැටීරියල් එකක් විදිහට යූස් වෙන්නේ නැහැ. මේකේ උත්තරේ අපිට එහෙනම් ෆෝල් කියලා තමයි ගන්න වෙන්නේ. මම මෙතන උත්තර ලකුණු කරන ගමන් තව දෙයක් කියන්න. 2000 ගණන් වල ෆැකල්ටි එකෙන් ලියපු විවරණ වගේක් තියෙනවා MCQs වලට. ඒවා උත්තර සමහර ඒවා ලොජිකල් නෑ. ඇත්තටම තියරිටිකලි ගැලපෙන්නේ නෑ ඒ උත්තර. ඒක සමහරලාට ඒ කාලේ තිබ්බ රෙෆරන්සස් එක්ක ඒ පේපර් වලට උත්තර හදපේ එහෙම හදලා ඇති. ඒත් ඒවා ඇත්තටම සමහර ඒවා උත්තර පිළිගන්න පුළුවන් ඒවා නෙවෙයි. මම මේ ලොජිකලි උත්තර ටික ගන්නෙ. සමහරට ඒ උත්තරات එක්ක මේවා වෙනස් වෙයි. ඔයා කල්පනා කරලා බලලා ඒකද හරි මේකද හරි කියලා පොඩි කම්පෙයාර් එකක් කරලා හරි උත්තරේ කන්සිඩර් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ බීෆ් සැක්ස් ගැන. බීෆ් සැක්ස් මේන්ලි ෆාමසිටිකල්ලි යූස් කරන්නේ ඔයින්ට්මන්ට් බේස් එකක්, ඒ වගේම ඉමල්සිෆයින් ඒජන්ට් එකක් විදිහට. මේක ගොඩක් වෙලාවට ෆිල්ම් ෆෝමින් නේචර් එකක් නෑ. හැබැයි ටැබ්ලට් මැනුෆැක්චරින් වලදී මොඩිෆයිඩ් රිලීස් ඩෝසේජ් එහෙම නැත්නම් මොඩිෆයිඩ් රිලීස් ටැබ්ලට් වලදී මේ වැක්සස් යූස් කරනවා කෝටින් මැටීරියල් විදිහට. මේකේ අර thickness එක වැඩි නිසා පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. හැබැයි මේක ෆිල්ම් ෆෝමින් නේචර් එකක් නෑ. ඒක නිසා මේක අපි ෆිල්ම් කෝටින් මැටීරියල් එකක් විදිහට කන්සිඩර් කරන්නේ. ඒ වගේම බීෆ් සක්ස් වගේ වැක්සස් අපි කියන sugar coating ටැබ්ලට් වලදී ටැබ්ලට් එකේ අර පොලිෂින් මැටීරියල් එකක් විදිහට යූස් කරනවා. ඒක නිසා අපිට මේ ස්ටේට්මන්ට් එක ෆෝල් කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ ස්ටේට්මන්ට් එක හයිඩ්‍රොක්සි මීතයිල් සෙලියුලෝස් කියලා. ඇත්තටම ෆාමසිටිකල් වලදී අපිට හයිඩ්‍රොක්සි මීතයිල් සෙලියුලෝස් කියලා සබ්ස්ටන්සස් එක හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙනවා හයිඩ්‍රොක්සි ප්‍රොපයිල් සෙලියුලෝස්, හයිඩ්‍රොක්සි ප්‍රොපයිල් මීතයිල් සෙලියුලෝස්, හයිඩ්‍රොක්සි ඊතයිල් මීතයිල් සෙලියුලෝස් වගේ ඒවා හම්බ වෙනවා. මෙතන මම හිතන්නේ ස්පෙලිං මිස්ටේක් එකක් හරි මොකක් හරි තියෙන්නේ. ඇත්තටම මේවා පොලිමරස්. අපි පොලිමරස් යූස් කරනවා ගොඩක් වෙලාවට ෆිල්ම් ෆෝමින් මැටීරියල්ස් විදිහට ෆිල්ම් කෝටින් ප්‍රොසෙස් එකේදී මේකේ ස්පෙලිංස් වල පොඩි එහා මෙහාවක් තියෙන හින්දා මම මේ ස්ටේට්මන්ට් එක ෆෝල් කියලා තමයි සලකන්නේ. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ බෙන්සොයික් ඇසිඩ් කියන එක. බෙන්සොයික් ඇසිඩ් මේන්ලි යූස් කරන්නේ ෆාමසිටිකල් එක්සිපියන්ස් එකක් විදිහට. මේක ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රෙසර්වේටිව් එකක් විදිහට තමයි යූස් කරන්නේ. අපි ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රෙසර්වේටිව් එකක් කියන්නේ ඩෝසේජ් ෆෝම් එකක අනවශ්‍ය මයික්‍රෝබියල් ග්‍රෝත් එක, ෆංගස් ග්‍රෝත් එකක් අඩු කරගන්න යොදාගන්න සබ්ස්ටන්සස් එකකට තමයි ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රෙසර්වේටිව් එකක් කියන්නේ. බෙන්සොයික් ඇසිඩ් මේන්ලි යූස් කරන්නේ එහෙම. මේකේ ෆිල්ම් කෝටින් ප්‍රොසෙස් එකට යූස් කරන්න ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි. සහ මේක තෙරපියුටික් ඉෆෙක්ට් එකක් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. බෙන්සොයික් ඇසිඩ් අපි වීල් ඔයින්ට්මන්ට් එක වගේ වෙදී තෙරපියුටික් ඒජන්ට් එකක් විදිහට යූස් කරනවා. එහෙනම් අපිට මේ ස්ටේට්මන්ට් එක ගන්න වෙන්නේ ෆෝල්ස් කියලා. ඊළඟට අපිට තියෙන්නේ ට්‍රැකකාත් පවුඩර්. ඔයා ෆාමසිටිකල් කම්පවුන්ඩ් එහෙම නැත්නම් එස්ටම්පරෝනිස් ප්‍රෙපරේෂන් වලදී පවුඩර් ට්‍රැකකාත් කම්පවුන්ඩ් කියලා අහලා ඇති.
පවුඩර් රැකගන්න කම්පවුන්ඩ් සහ රැකගන්න පවුඩර් කියන්නේ දෙකක්. පවුඩර් රැකගන්න කම්පවුන්ඩ් එකේ රැකගන්න පවුඩර් වලට අමතරව ස්ටාර්ච්, සුක්‍රෝස් සහ ඇකේසියා කියන සබ්ස්ටන්සස් උත් තියෙනවා. මේක මේන්ලි යූස් කරන්නේ සබ්පෙන්ඩින් ඒජන්ට් එකක් විදිහට සහ විස්කොසිටි ඉන්ක්‍රීසිං ඒජන්ට් එකක් විදිහට. මේකේ ෆිල්ම් ෆෝමින් නේචර් එකක් නැහැ. ඒක නිසා ෆිල්ම් කෝටින් මැටීරියල් එකක් විදිහට මේක යූස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ස්ටේට්මන්ට් එකත් අපිට ෆෝල් කියලා ගන්න වෙන්නේ. මේ ප්‍රශ්නේ තව possibilities ප්‍රශ්න හැදෙන්න පුළුවන් කියලා කතා කරනවා නම් ඔයාට දැන් කරන්න තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වනේ තව coating process තියෙනවා කියලා. sugar coating සහ enteric coating, film coating වලට අමතරව ඔයා වෙනම කොලයක් අරගෙන හරි මම අර පොතක් තියාගන්න කිව්වේ හරි ඒකේ හරි දැන් ලියා ගන්න sugar coating වලට ගන්න ingredients මේවා තමයි. enteric coating වලට ගන්න substances මේවා තමයි. ඔයා ඒවා අරන් ලියලා තියාගන්න. අනාගතේ ප්‍රශ්නයක් හැදුනොත් එතකොට ඔයාට ඔළුවේ තියෙනවා මේ යූස් කරන දේවල් ගැන. ඔයාට එතකොට ඒ ප්‍රශ්න වලට හොඳට මුහුණ දෙන්න පුළුවන්. අපි 12 වෙනි ප්‍රශ්නෙට යන්. අපිට 12 වෙනි ප්‍රශ්නේ විදියට හම්බෙලා තියෙන්නේ diuretics ගැන ප්‍රශ්නය. true or false of diuretics කියලා ප්‍රශ්නේ තියෙන්නේ. ස්ටේට්මන්ට් එකෙන් ස්ටේට්මන්ට් එකට කතා කරගෙන යන් අපි. thiazide diuretics act on loop of Henle කියලා තමයි මේකේ පළවෙනි ස්ටේට්මන්ට් එක දීලා තියෙන්නේ. අපි දන්නවා diuretics ක්ලාසස් වලට ක්ලාසිෆයි කරනවා සහ එයාලගේ අපේ කිඩ්නි වල නෙෆ්‍රෝන්ස් වල ඇක්ට් කරන ස්ථානය අනුව අපි ක්ලාසිෆයි කරනවා. අපි බේසික් ක්ලාසිෆිකේෂන් එක ගැන පොඩ්ඩි අදහසක් කරන් ප්‍රශ්නෙට ආයෙමු. අපි diuretic වල site of action එක සහ mechanism එක ගැන දලව කතා කරමු සහ classifications එක ගැන. osmotic diuretics කියන අපි උදාහරණයක් විදිහට කියනවා නම් mannitol වගේ ඒවා act කරන්නේ mainly proximal tubulus සහ loop of Henle and collecting duct වලදී තමයි. මෙයාගේ primary mechanism එක තමයි water and sodium reabsorption එක inhibit කරන එක. ඊට පස්සේ අපිට තියෙනවා carbonic anhydrase inhibitors. අපි උදාහරණයක් කියනවා නම් acetazolamide වගේ. මේක mainly act කරන්නේ proximal tubulus වල. මෙයාගේ primary mechanism එක තියෙන්නේ bicarbonate reabsorption එක inhibit කරන එක. ඊට පස්සේ අපිට තියෙනවා loop diuretic. උදාහරණයක් විදිහට කියනවා නම් furosemide වගේ. මේක තමයි mainly act කරන්නේ loop of Henle. එහෙම නැත්නම් thick ascending lymph එකේදී loop of Henle එතනින් ගියාම මෙයාගේ primary mechanism එක වෙන්නේ sodium potassium and chloride transport එක inhibit කරන එක. ඊට පස්සේ තියෙන diuretic class එක thiazide. අපි කියනවා SCT එහෙම නැත්නම් hydrochlorothiazide උදාහරණයක් විදිහට. මේක early distal tubules වලදී තමයි act කරන්නේ. මෙයා inhibit කරනවා sodium and chloride transport එක. ඊට පස්සේ අපිට තියෙන class එක තමයි potassium sparing diuretics. mainly මෙයා act කරන්නේ late distal tubules වල සහ collecting duct වලදී. මෙයාගේ primary mechanism action එක තමයි sodium reabsorption එක සහ potassium secretion එක inhibit කරන එක. මේක තමයි mainly diuretic වල classification එක. අපිට දැන් ප්‍රශ්නේ එක ස්ටේට්මන්ට් එකකින් ස්ටේට්මන්ට් එක අපි කතා කරගෙන යමු. පළවෙනි එකේ තියෙනවා thiazide diuretics act on loop of Henle කියලා. අපි කතා කරා loop of Henle දී කතා කරේ act කරේ loop diuretics. අපි උදාහරණයක් විදිහට කිව්වේ furosemide වගේ. එහෙනම් thiazide diuretics act කරේ early distal convolutive tubules වලදී. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක අපිට
ෆෝල්ස් විදියට තමයි ගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන ස්ටේට්මන්ට් එක තමයි thiazide are low efficacy diuretics compared to furosemide. diuretic වල efficacy එක mainly යාලා renal tubulars වලදී water and sodium chloride transport එක inhibit කරන ප්‍රබලතාවය අනුව එයාගලාගේ efficacy එක classify කරනවා high ceiling, medium ceiling සහ low ceiling diuretic කියලා. mainly high ceiling diuretic වලට loop diuretic and osmotic diuretic තමයි එන්නේ. medium ceiling ඒවට thiazides එන්නේ. සහ low ceiling diuretic වලට carbonic anhydrase inhibitors සහ potassium sparing diuretics එනවා. අපි මෙතන statement එක බලමු. thiazides are low efficacy diuretics compared to the furosemide. අපි කිව්වා high ceiling එහෙනම් efficacy එක වැඩිම ඒවා තමයි loop diuretics. එහෙනම් මේ statement එක මෙතන low කියලා තියෙන නිසා මේ statement එක අපි true statement එකක් විදිහට තමයි සලකන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ statement එක hydrochlorothiazide is useful to treat hypertension as adjuvant to antihypertensive drugs. ඒ කියන්නේ HCT use කරන්නේ අනිත් antihypertensive drugs වලට අතිරේකව. ඒ කියන්නේ මේ adjuvant එකක් විදිහට කියලා තමයි statement එකේ කියන්නේ. ඇත්තටම අපි දන්නවා hypertension classify කරනවා ආකාර කිහිපයකට. අපි කියනවා primary එහෙම නැත්නම් essential hypertension කියලා. මේක ගොඩක් වෙලාවට idiopathic කියලා අපි කියන හේතුවක් නැතුව එන hypertension තමයි. ඊට පස්සේ අපි කියනවා secondary hypertension කියලා. underlying disease එකක් හින්දා එන සමහරට kidney impairment එකක් හරි එහෙම නැත්නම් වාගේ adrenal gland වල ප්‍රශ්නයක් නිසා හරි වාට hypertension එනවා නම් ඒක secondary hypertension. ඒ වගේම hypertension stages වලට වෙන් කරනවා. අපි pre hypertension කියනවා, ඊට පස්සේ stage 1 hypertension කියනවා, ඊට පස්සේ stage 2 hypertension කියනවා, ඊට පස්සේ resistant hypertension කියලා එහෙම classify කරනවා. සාමාන්‍ය stage 1 වගේ hypertension ඉන්න patient කෙනෙකුට අපි කියනවා first line යන ට්‍රීට්මන්ට් එකක් තමයි SCT එක. මේක low dose වලින් පටන් අරන් maximum dose එක වෙනකන් දීලා ඒත් එයාගේ hypertension control වෙන්නේ නැත්නම් සහ එයාට drug එක ආන්සර් කරනවා නැත්නම් තමයි second line drug වලට යන්නේ. එතකොට HCT එක ගොඩක් වෙලාවට තව drug එකක් add කරනවා. අපි කියමු ACE inhibitor එකක් හරි beta blocker එකක් හරි ඒ වගේ second line එකේ choice එකකට යන්නේ first line එකේ මේ drug එකකින් control කරගන්න බැරි නම් තමයි. එහෙනම් මේක adjuvant එකක් විදිහට නෙමෙයි use කරන්නේ. මේක මේ first line එකේ main drug එකක් විදිහට use කරනවා. එහෙනම් මේ statement එක අපිට fall කියලා තමයි ගන්න වෙන්නේ. අපිට ඊට පස්සේ දිනනවා furosemide and furosemide වරහන් ඇතුළෙම තියෙනවා. දෙකම මේක මේ නම් දෙකේ BP නම සහ අපි කියන ඉන්ටර්නැෂනල් නේම් එක ඉන්ටර්නැෂනල් non proprietary name එක එකයි තමයි මේ නේම් දෙකක් තියෙන්නේ. is known to cause hypokalemia. hypokalemia කියන්නේ blood එකේ හෝ serum එකේ potassium level එක පල්ලෙහාට යන එක. ඇත්තටම මේගොල්ලෝ අපි කතා කරා kidney එකේ කියන්නේ electrolytes reabsorption එක inhibit කරනවා. ඒ කියන්නේ මෙයා ඇත්තටම ශරීරයේ තියෙන මේ electrolyte ප්‍රමාණය අඩු කරනවා. ඇත්තටම furosemide වලට hypokalemia එනවා. එහෙනම් මේ statement එක අපිට true කියලා ගන්න වෙන්නේ. අපිට ඊළඟ
ස්ටේට්මන්ට් එකේ තියෙන ස්පයිනොලැක්ටෝන් is potassium spirin lyrate. මම අර මුලදීම ක්ලාසිෆිකේෂන් එකේදී කතා කරනකොට මේ කිව්වා. එහෙනම් මේක අපිට true statement එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අපිට ඊළඟ ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ප්‍රොපනෝල් ගැන. මේක කියනවා ප්‍රොපනෝල් ගැන ස්ටේට්මන්ට් එකක් දීලා true the false කියලා තමයි අපෙන් අහන්නේ. Propranolol is a selective beta adrenal receptor blocker කියලා පළවෙනි ස්ටේට්මන්ට් එකේ අපිට තියෙනවා selective adrenal receptor blockers කියලා. අපි දන්නවා beta blockers විදි කිහිපයකට classifications තියෙනවා. අපි basic classifications එකක් බලලා ප්‍රශ්නෙට ආයෙමු. Basically beta blockers classify කරනවා non selective සහ beta 1 selective සහ extra alpha blocking activity කියන ඔය තුනට දාලා basically classify කරනවා beta blockers. අපිට මෙතනදී non selective ඒවට තියෙන්නේ propranolol, timolol, nadolol සහ මෙතන findolol ඒ ටික. beta 1 selective වලට තියෙනවා අපිට atenolol, bisoprolol, isomolol, metoprolol, nebivolol ඒ ටික. සහ alpha 1 blocking activity එක තියෙනවා අපිට carvedilol සහ labetalol. මෙතන මේ image එක පෙන්නපු නිසා මෙතන කතා කරන්න මේ ISA කියලා දාලා තියෙන්නේ intrinsic sympathomimetic activity කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ partial agonistලා. ඒ කියන්නේ beta blockers කියන්නේ අපි කියන්නේ block කරනවා කියලා. ඒ කියන්නේ antagonist කරනවා කියලා. හැබැයි මෙයාලට agonist action එකකුත් තියෙනවා. මෙයා receptor එක block කරන ගමන් ටිකක් active කරන එකක් කරනවා. ඒක නිසා තමයි intrinsic sympathomimetic activity කියලා කියන්නේ එතනදී. අපි නැවත ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේදී අපිට කියනවා is a selective. අපි classification එකේ දැක්ක මේක selective නෙමෙයි non selective පැත්තේ තිබුණේ. එහෙනම් මේ statement එක අපිට propranolol selective beta blockers කියන එක false කියලා තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා case bradycardia. අපි දන්නවා propranolol වගේ drug beta blocker එකක් කියලා කියනවා අපි. mainly beta blockers කියලා කියමු. මේ beta blockers කියන group එකේ prototype එකක් තමයි propranolol කියන්නේ. අපි කියන prototype එකක් කියන්නේ ඒ drugs group එකේ මුලින්ම invent කරලා තියෙන. එහෙම නැත්නම් හොයාගෙන තියෙන drug එක තමයි prototype එක කියන්නේ. prototype එක තමයි beta blockers වල propranolol. මේක බලාගෙන තමයි අනිත් drugs වර්තමානයේ තියෙනව හැදිලා තියෙන්නේ. අපි beta blockers වල main side effect එකක් විදිහට තමයි bradycardia සලකන්නේ. එහෙනම් මේ statement එක අපිට true කියලා ගන්න පුළුවන්. ඊළඟ statement එකේ අපිට තියෙන්නේ propranolol is contraindicated in patient with bronchial asthma. ඒ කියන්නේ bronchial asthma තියෙන patient කෙනෙකුට propranolol දෙන්න සුදුසු නෑ කියලා තමයි මේ statement එක කියන්නේ. ඇත්තටම අපි දන්නවා beta adrenal receptors තියෙනවා heart එකේ සහ lungs එකේ කියන දෙකේම තැන. non selective ඒවා උනත් selective ඒවා උනත් selective ඒවා උනත් පොඩි ප්‍රතිශතයක් හරි lungs වල තියෙන beta receptors block කරන්න පුළුවන්. එහෙම වුණාම bronchospasm වෙනවා. සහ එතකොට bronchial asthma තියෙන patient කෙනෙකුට එයාගේ asthma attack එකක් එන්න පුළුවන් සහ ඒක life threatening වෙන්න පුළුවන්. ඒක නිසා generally beta blockers වෙන alternative එකක් දෙන්න නැත්තම් ඇරෙන්න asthma තියෙන patient කෙනෙකුට recommend කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ statement එක true කියලා ගමු. හැබැයි special conditions තියෙනවා under supervision
සිලෙක්ටිව් බීටා බ්ලොකර්ස් ඇස්මා පේෂන්ට්ලට දෙන අවස්ථා තියෙනවා සහ ඒවා ස්පෙෂල් අපි ජෙනරලි මේ ගයිඩ්ලයින්ස් අනුව තමයි මේ එක්සෑම් වල උත්තර ලියනකොට ලියන්න ඕන. ඒක නිසා අපි මේක true කියලා ගමු. ඊළඟ ස්ටේට්මන්ට් එකේ අපිට තියෙන්නේ propranolol is useful for treatment of an acute attack of migraine කියලා. අපි දන්නවා propranolol වගේ එකක් ගත්තාම මේක migraine වලට යූස් කරනවා කියලා අපි දන්නවා. මෙතන හැබැයි migraine විතරක් නෙමෙයි මේක ස්පෙෂල් කරලා කියනවා an acute attack කියලා. ඇත්තටම propranolol migraine වල යූස් කරන්නේ prophylaxis විදියට. acute attack එකකට යූස් කරන්නේ නැහැ. acute attack එකට යූස් කරන්නේ අපි කියනවා triptans කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට ඔය sumatriptan වගේ selective serotonin receptor agonist තමයි acute attack එකට යූස් කරන්නේ. මෙතන mainly propranolol prophylaxis විදිහට තමයි migraine වලට යූස් කරන්නේ. එහෙනම් අපිට මේ statement එක fall කියලා ගන්න වෙන්නේ. අපි මෙතනින් එහාට පොඩ්ඩක් තව කතා කරනවා නම් mainly අපි consider කරන්න ඕන drug එක acute attack එකකට use කරන එක සහ prophylaxis වලට use කරන එක අතරේ මොකද්ද තියෙන වෙනස කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් gout එකක් ගමු. අපි acute gout treatment කරන්නේ NSAID වලින් සහ මේ chronic ඒ කියන්නේ chronically gout එකකට මේ treat කරනවා නම් අපි allopurinol වලට යනවා. කවදාවත් අපි acute attack එකකට allopurinol දෙන්නේ නැහැ. එහෙම වුණොත් condition එක තව worse වෙනවා. ඒ කියන්නේ bad වෙනවා. ඒ වගේ generally consider කරන තැන් තියෙනවා acute attack එකකට කොහොමද use කරන්නේ සහ prophylaxis use කරන්නේ. acute attack එක කියන්නේ එයාට quick recover එකක් ඕන සහ ඒක response එක ඉක්මන් වෙන්න ඕන. ඒ වගේ අවස්ථාවලට use කරන drugs වෙනස් වෙනවා. අපිට ඊළඟ statement එකේ තියෙන්නේ is effective in management of stable angina. අපි දන්නවා beta blockers angina pectoris වලට use කරනවා. මොකද්ද මේ stable සහ unstable angina අතර වෙනස? unstable angina usually එන්නේ resting pace එකේදී. ඒ කියන්නේ patient rest එකේ ඉන්නකොට chest pain එක එනවට සහ අපි කියනවා අර non-ST elevation myocardial infarction කියලා කියන්නේ ඒ වගේ conditions එනකොට unstable angina තමයි එන්නේ. resting pace එකේ තමයි යාට angina pain එක එන්නේ. එතකොට beta blockers වගේ anti anginal drugs එයාට answer කරන්නේ. එහෙම patient කෙනෙක් ගොඩාක් වෙලාවට anticoagulants ඒ වගේ ඒවාන් තමයි manage කරන්නේ සහ එයා hospitalize කරන්න ඕන unstable angina චත්තයන් නම් තියෙන්නේ. sorry. stable angina වලට එනකොට අපිට anti anginal drugs වලින් condition එක manage කරන්න පුළුවන්. ඇත්තටම propranolol indication එකක් විදිහට use කරනවා stable angina මේව කරන්න. එහෙනම් මේ statement එක අපිට true කියලා ගන්න පුළුවන්. අපිට ඊට පස්සේ තියෙන්නේ 14 වෙනි ප්‍රශ්නේ. අපි 14 වෙනි ප්‍රශ්නෙට යන්. The following are antiplatelets da. ඔයාට ඔළුවේ දල අදහසක් තියෙන්න ඕනේ මොනවාද antiplatelet drugs කියන්නේ සහ කොහොමද ඒකේ classification එක කියන එක ගැන. අපි classification එක ගැන පොඩි දල අදහසක් මෙතනින් බලලා ගමු. mainly antiplatelet classify කරනවා arachidonic acid pathway inhibitor. එහෙම නැත්නම් අපි කියන COX inhibitors කියලා aspirin වගේ. ඊට පස්සේ ADP pathways inhibitors අපි කියනවා adenosine diphosphate pathway එක inhibit කරන ඒවා. අපිට උදාහරණයක් විදිහට කියනවා නම් clopidogrel වගේ ඒවා. ඊට පස්සේ phosphodiesterase inhibitors තියෙනවා dipyridamole වගේ.
ඊට පස්සේ glycoprotein 2B3A inhibitors තියෙනවා Abdicimec වගේ. අපි මේවට තව නමක් කියනවා monoclonal antibodies කියලා. මේක තමයි main classifications එක. මේ ටිකත් එක්ක අපි ප්‍රශ්නේ තව ටිකක් ලියාගෙන කතා කරමු. clopidogrel එක antiplatelet drug එකක් විදිහට classify කරා අපේ classification එකේදී. එහෙනම් මේ statement එක අපිට true statement එකක් විදිහට ගන්න පුළුවන්. ibuprofen වලට එද්දී මෙන්න මෙතන පොඩි ibuprofen සහ aspirin අතර පොඩි කතාවක් තියෙනවා. මේ දෙකම COX ප්‍රාත්‍යයක ඉන්හිබිට් කරනවා. platelet අපි දන්නවා aggregation එක ඉන්හිබිට් කරනවා කියලා. දෙකම අපි කියනවා NSAID එහෙම නැත්නම් NSAID NSAID වල යටතේ classify වෙන drugs දෙකක් වෙලත් එකකට antiplatelet action එක තිබිලා එකකට නැති වෙන්නේ කොහොමද කියන එක නෑ. එකකට antiplatelet classification එක දීලා අනිකට antiplatelet classification එක නොදෙන්න හේතුව මොකක්ද? මේ දෙකටම ඇත්තටම antiplatelet action එකක් තියෙනවා. මේකේ හේතුව තමයි මේ COX පාත්‍යයක aspirin inhibit කරන්නේ irreversibly. මෙයා ibuprofen inhibit කරන්නේ reversibly. එතකොට platelet එකට අපි කියනවා nuclei නැති නිසා මෙයාට මෙයාගේ ආයේ හදාගන්න බෑ. ඒ කියන්නේ මේ aspirin irreversibly inhibit කරාම ඒක platelet එකේ ආයු කාලය තියෙනකම්ම එයාගේ antiplatelet action එක තියෙනවා. මෙයා irreversibly inhibit කරන හින්දා මෙයාගේ antiplatelet action එක තියෙන්නේ drug එකේ T-half එක. එහෙම නැත්නම් අපි කියන half life එක තියෙනකන් විතරයි. ඒක නිසා තමයි ibuprofen antiplatelet drug එකක් විදිහට classify කරන්නේ නැත්තේ. mainly හැබැයි ඒකට antiplatelet action එකක් තියෙනවා. අපි එහෙනම් ibuprofen වලට fall කියලා තමයි ගන්නෙ. aspirin වලට antiplatelet action එකක් තියෙනවා. අපි dipyridamole classify කරා phosphodiesterase inhibitor එකක් විදිහට antiplatelet. හරි. මෙතනින් heparin වලට එනකොට අපිට කතා කරන්න තියෙන්නේ heparin කියන්නේ parenteral anticoagulant එකක්. මේක antiplatelet එකක් නෙමෙයි. antiplatelet සහ anticoagulant කියන්නේ classifications දෙකක්. එහෙනම් අපිට මේක fall විදිහට තමයි ගන්න වෙන්නේ. අපි 15 වෙනි ප්‍රශ්නෙට යනවා මෙතනින්. මේකේ කියලා තියෙන්නේ අපිට following organs are situated within the pelvic cavity. ඒ කියන්නේ මේ පල්ලෙහාන් තියෙන මේ organs pelvic cavity එකේද තියෙන්නේ කියලා අහන්නේ. අපි මේ කියන කතාව මොකක්ද කියලා පොඩ්ඩක් දිග අරගමු. අපේ anatomically අපේ body එක මේක අධ්‍යයනයේ පහසුව සඳහා cavities වලට වෙන් කරලා තියෙනවා. අඳුනා ගැනීමේ පහසුවට උදාහරණයක් විදිහට කිව්වොත් අපි මොනවා හරි imagine text එකක් කියනවනම් ගැන කියනවනම් අහවල් cavity එකේ තමා තියෙන කියලා හඳුන්වනවා. අර අපේ හඳුනා ගැනීමේ ලේසියට තමයි cavities වලට body එක වෙන් කරලා තියෙන්නේ. අපි මේ ටිකට කියනවා spinal cavity එක කියලා. මේක cranial cavity එක brain එකේ ටික තියෙන ටික. මේ දෙකම එකතු කරලා මෙතන ඉඳන් උඩට යනකන් rostral cavity එක කියලා කියනවා අපි. මේක chest එක තියෙන හරිය thoracic cavity එක. මෙන්න මේ අපෙන් අහන pelvic cavity එක තියෙන්නේ මේ හරියේ. abnormal cavity එක මේ හරියේ. මේ දෙකම එකට ගත්තාම තමයි abdominopelvic cavity එක එන්නේ. මේ ඔක්කොම එකතු කරාම තමයි ventral cavity එක එන්නේ. ventral cavity එක දැන් cavities ගැන පොඩි අදහසක්
ඔයාට තියෙනවා මෙහෙම මේ කැවිටිස් වලට වෙන් කරලා තියෙනවා සහ දැන් මේ ප්‍රශ්نين ඔයාට මෙතනින් එහාට ප්‍රවේශයක් ගන්නව නම් මේකෙන් තව ප්‍රශ්න හැදෙන්න පුළුවන් මේ අනික් කැවිටි වල තියෙන ඒවා ඊළඟ විභාගයේදී අහන්න පුළුවන්. ඒක නිසා ඔයා අර මං කිව්වේ කොලයක් තියා හරි පොතක් හරි තියාගන්න කියලා. ඒකේ දැන් මේ එක එක කැවිටි වලට එන ඕගන්ස් ටික ලියලා හොයලා වෙනම ලියලා තියාගන්න. ඒක ඔයාට ඉස්සරහේ වැඩි උදව් වෙයි. ඊට පස්සේ අපිට තියෙන්නේ පෙල්ලික් කැවිටි එක ගැන විශේෂයෙන් කතා කරන්න. මේන්ලි පෙල්ලික් කැවිටි එකට එන ඕගන්ස් ගැන කතා කරනවා නම් ඇන්ටේරියර් පැත්තේ, ඒ කියන්නේ ඉස්සරහා පැත්තෙන් තියෙන්නේ අර ගොඩක් වෙලාට මේ රීප්‍රොඩක්ටිව් ඕගන්ස් ෆීමේල් ලගේ හරි මෙන්ස් ලගේ හරි. පොස්ටීරියර් එකේ තමයි ඔය සිග්මොයිඩ් එක රෙක්ටම් එක ඒ ටික තියෙන්නේ පොස්ටීරියර් පැත්තේ, ඒ කියන්නේ පිටිපස්සෙන්. මේක තමයි මේන් ක්ලාසිෆිකේෂන්ස් එක. දැන් මේකත් එක්ක අපි අපේ උත්තර ටික ගලපගමු ප්‍රශ්නේ. අපිට තියෙනවා පළවෙනියටම දීලා යුරනලි බ්ලැඩර් එක. අපි කිව්වා මේ රීප්‍රොඩක්ටිව් and ඒ ඕගන්ස් ටික තියෙන්නේ පෙල්ලික් කැවිටි එකේ කියලා. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක අපිට true කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ovaries මේකත් female reproductive system එකට එන organ එකක්. එහෙනම් අපිට මෙතනත් මේ ස්ටේට්මන්ට් එකත් true කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ascending colon එක. ඇත්තටම මේක abnormal cavity එකේ තියෙන organ එකක්. එහෙනම් මේක pelvic cavity එකට අයිති නෑ. අපිට මේ ස්ටේට්මන්ට් එක fall කියලා ගන්න වෙන්නේ එතකොට. ඊට පස්සේ අපිට තියෙන්නේ cecum එක. ඇත්තටම cecum එකත් abnormal cavity එකට අයිති organ එකක්. මේක pelvic cavity එකට නෑ. මේ ස්ටේට්මන්ට් එකත් එහෙනම් අපිට fall කියලා තමයි ගන්න වෙන්නේ. ඉස්සෙල්ලා classify එකෙත් පෙන්වනවා sigmoid colon එක අපි කිව්වා posterior පැත්තෙන් pelvic cavity එකට එනවා කියලා. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක අපිට true statement එකක් විදිහට ගන්න වෙන්නේ. අපි ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට යන්. Following structures contain smooth muscles. අපේ බොඩි එකේ අපි දන්නවා mainly muscles වර්ග තුනක් තියෙනවා. cardiac muscle, skeletal muscles and smooth muscles. මේක muscles කොහෙද පිහිටලා තියෙන්නේ කියන එක ගැන මේක හැබැයි මේ ප්‍රශ්නේදී ගොඩක් කට්ටිය අනගන්නේ ගොඩාක් දුරට හිතන්න යනවා. මේක අහන්නේ generally අහන්නේ. generally. දැන් heart එක ගත්තොත් heart cardiac muscles තමයි generally තියෙන්නේ. හැබැයි ඕක ගොඩාක් දුරට anatomy physiology ගියාගෙන යනකොට සමහර තැන් වල තියෙනවා මේකේ smooth muscles තියෙනවා කියලා. අන්න එහෙම මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ගිය අය ගොඩක් මේක වරද්ද ගන්නවා. ගොඩක් වෙලාවට අපේ බොඩි එකේ ස්මූත් මසල්ස් හම්බ වෙන්නේ බ්ලඩ් වෙසල්ස් වල හම්බ වෙනවා, අයි එකේ හම්බ වෙනවා සහ රෙස්පිරේටරි ට්‍රැක් එකේ හම්බ වෙනවා. ඒ වගේම ඇලිමෙන්ටරි කැනල් එහෙම නැත්නම් අපි GIT එක කියලා කියනවා. ඒකේදී හම්බ සහ යුරෙට්‍රස් වල හම්බ වෙනවා. යුරිනරි බ්ලැඩර් එකේ ස්මූත් මසල්ස් හම්බ වෙනවා. අපි මේ ටිකත් එක්ක මෙතන ටික ගලපගමු. arteries කියන්නේ ඇත්තටම blood vessels එකක්. blood vessels තියෙනවා arteries and veins and capillaries. එහෙනම් මේක අපි blood vessels වල smooth muscle තියෙනවා කිව්වා. එහෙනම් මේ statement එක අපිට true statement එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන bronchi. එහෙම නැත්නම් අපි කියනවා අපේ respiratory tract එකේ තියෙන මේ කොටස තමයි bronchi කියන්නේ. එහෙනම් මේකෙත් smooth muscles තියෙන. අපිට මේ statement එකත් එහෙනම් true statement එකක් විදිහට ගන්න
පුළුවන්. අර මං කිය හાર્ට් එක විශේෂයි කියලා. මේ හાર્ට් එකේ ලොකුවට කියවගෙන යනකොට ස්මූත් මසල්ස් තියෙන තැනුත් හම්බ වෙනවා. හැබැයි මේකේ ජෙනරලි තියෙන්නේ කාඩියක් මසල්ස්. ඒක නිසා අපි මේ ස්ටේට්මන්ට් එක ෆෝල් කියලා සලකනවා. අපිට ඊට පස්සේ තියෙන්නේ ටැංගු. එනවා අපේ ටංග් එක. එහෙම නැත්නම් දිව කියලා අපි කියන්නේ. මේකේ තියෙන්නේ ස්මූත් මසල්ස් ද කියලා තමයි ඊළඟ ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ. ඇත්තටම මේකේ ස්මූත් මසල්ස් නෙමෙයි තියෙන්නේ. මොස්ට්ලි ස්කේටල් මසල්ස් තමයි අපේ ටංග් එකේ තියෙන්නේ. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක අපිට ෆෝල් කියලා ගන්න වෙන්නේ. සිග්මොයිඩ් කොලොන් එක අපි ඉස්සෙල්ලත් කතා කරා මේක ගැන. මේක අපේ ඇලිමෙන්ටරි කැනල්. එහෙම නැත්නම් GAT එකේ තියෙන ඕගන් එක. එහෙනම් මේකේ අනිවාර්යෙන් ස්මූත් මසල්ස් තියෙන්නේ. එහෙනම් මේ ස්ටේට්මන්ට් එකත් අපි ට්‍රූ කියලා ගන්නවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. අපිට 17 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ stratified squamous epithelium is found in කියලා organs ටිකක් දීලා ඒ ටික කොහෙද කියලා තමයි අහන්නේ. mainly අපි කියනවා stratified squamous epithelium කියන්නේ mainly අපේ body එකේ කියන්නේ environment එකට contact වෙන්නේ. කියන්නේ බාහිර පරිසරයට නිරාවරණය වෙන organs වල තමයි stratified squamous epithelium තියෙන්නේ. මේක layers වශයෙන් තියෙන මේ plateau layer එකක් සහ මේක ගොඩක් වෙලාවට මේ dead cells කියන අපි ඒවා තියෙන සහ keratin තියෙන කියන protein එක තියෙන අර අපේ බාහිර පරිසරයත් එක්ක ගැටෙද්දී අපේ protection එකට තියෙන මේ mechanism එකක් විදිහට තමයි මේක mainly තියෙන්නේ. සහ අපේ body එකෙන් එළියට දේවල් යන එක වළක්වන්න අපි කියන water එළියට යන එක නවත්තන්න සහ අපේ බාහිරින් අපේ පරිසරයට බැක්ටීරියා මෙහෙම දේවල් ඇතුළත් වෙන එක වළක්වන්න තියෙන mechanism එකක් විදිහට තමයි stratified squamous epithelium එක පිහිටලා තියෙන්නේ. mainly මේක පිහිටලා තියෙනවා අපේ skin එකේ mouth එකේ සහ oesophagus එකේ anal canal එකේ සහ vagina එකේ ඔය ටිකේ තමයි mainly පිහිටලා තියෙන්නේ. අපි දැන් මෙතන තියෙන දේවල් එක්ක මේක ගලපලා කතා කරගමු. දැන් මං කිව්වා mainly අර අපේ බාහිර පරිසරයට මේ ගැටෙන ඒවා එක්ක තමයි මේක වැඩිපුර තියෙන්නේ කියලා. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් alveolar lungs බාහිරින් එන වාතය එක්ක ගැටෙනවනේ ඇයි ඒක නැත්තේ කියලා. මේක lungs වල තියෙන primary organ එකක් තමයි alveoli කියන්නේ. ඒ තත්ත්වයට යනකොට අපේ එයා එක ගොඩාක් ෆිල්ටර් වෙලා සහ අර බාහිර පරිසරයේ තියෙන දේවල් ගොඩාක් අඩුවෙන් තමයි ඒ හරියට යනකොට යන්නේ. ඒක නිසා මේක ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නෑ මෙතනදී. එහෙනම් අපි මේ ස්ටේට්මන්ට් එක ෆෝල් කියලා තමයි සලකන්නේ. glomerular of nephron අපි කියන nephron එක කියන්නේ අපි kidney වල තියෙන glomerulus වල බාහිර පරිසරයට සම්බන්ධයක් සහ ගැටීමක් නැහැ. ඒක නිසා මේ ස්ටේට්මන්ට් එකත් අපි ෆෝල් කියලා තමයි ගන්නෙ. අපි කිව්වා මවුත් එකේ තියනවා කියලා. අපේ ආහාර ඒවා දේවල් ගන්න ඒවා ඩිරෙක්ට් කන්ටැක්ට් වෙනවා මවුත් එකට. ස්කින් එක කොහොමද ඩිරෙක්ට් කන්ටැක්ට් වෙනවා. සහ අපි කිව්වා වැජයින එකේ තියනවා කියලා. වැජයින එකේ සහ මේ මවුත් එකේ බොහෝ දුරට එක සමාන මේ කන්ඩිෂන්ස් සහ මේ එක සමාන මේ එපිතීලියම් ලේයර්ස් එකක් තමයි තියෙන්නේ. අපි ඒ ප්‍රශ්නේ ක්ලියර් කරගත්තා කියලා මම හිතනවා. අපි ඊළඟට 18 වෙනි එකට යනවා. මේකේ තියෙන්නේ structures supplied by vagus
nerve include කියලා අපෙන් අහන්නේ ඊට පස්සේ අපි රූපර සටහනක් එක්කම මේකත් පැහැදිලි කරගමු. මෙතනදී තියෙන්නේ අපේ nerves ශරීරයේ තියෙන organs එක්ක කොහොමද බෙදලා යන්නේ කියලා. අපි vagus nerve එකට එහෙම නැත්නම් cranial nerve turn කියලාත් මේකට කියනවා. මේක සම්බන්ධ වෙන organs විදිය ටික දලව මෙතන දක්වලා තියෙනවා. අපි බලමු මේ දීලා තියෙන එකක මේක සම්බන්ධ වෙනවද කියලා. parotid gland එක parotid gland එක මෙතන තියෙනවා. මේකට mainly nerve supply එක එන්නේ gasopharyngeal nerve එකෙන් තමයි යාට nerve supply එක තියෙන්නේ. එහෙනම් මෙතන මේ තියෙන අපිට තියෙන statement එක මේක අපිට fall එකක් විදිහට තමයි සලකන්නේ. ඊට පස්සේ pupil ගැන කියනවා. මේ diagram එකේ කියනවා pupil එකට එන nerve එක පෙන්වලා නැහැ. අපි ඊළඟ එකේ පොඩ්ඩක් බලමු. මෙතන තියෙනවා අපේ pupil එකට එන්නේ I මෙතන තියෙනවා. මේකෙන් එන nerve එකට සහ අපි vagus nerve එකට 10 එක කියලා කියනවා කිව්වා. cranial nerve 10 කියලා. මේක එන nerves එක I එකට එන pupil එකට එන nerves එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් අපිට මේ statement එකත් fall විදිහට තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ rectum එක ගැන කතා කරනවා මෙතන. අපි බලනවා vagus nerve එකෙන් ඇත්තටම rectum එකට nerve supply එකක් තියෙනවද කියලා බලමු. මෙතන බැලුවොත් mainly vagus nerve එක මේ colon එක ඒ හරියට එනකම් එනවා. හැබැයි මෙයාට මෙතන මේ රූපේ නැති වුණත් මෙයාගේ main nerve supply එක එන්නේ pelvic nerve වලින් තමයි මේ main nerve supply එක මෙයාට හම්බ වෙන්නේ. එහෙනම් අපිට මේ statement එකත් fall කියලා ගන්නවා. අපි sinoatrial node එක එහෙම නැත්නම් අපි මේකට SA node එක කියලා කියනවා. SA node එක mainly nerve supply එක එන්නේ vagus nerve එකෙන් තමයි. මෙයා heart එකට direct nerve supply එක දෙනවා. ආට මෙතන පේනවා vagus nerve එකෙන් එනවා. SA node එකට එයා nerve supply එක mainly දෙනවා. එහෙනම් අපිට මෙතනදී උඩ statement තුනෝ fall අපිට මේ statement එක true කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ internal anal spinch එක කියලා කියනවා. මෙතන තියෙන්නේ අපි diagram එකට ආයන් anal spinch එකට. එහෙම නැත්නම් අපි කිව්වා ඉස්සලා large intestine එක rectum එක හරියට එනකන් එන්නේ vagus nerve එක මේ හරියෙන් නවතිනවා. ඒක නිසා මේකේ main nerve supply එක එන්නේ අපි ඉස්සර rectum එකට කියපු spongic nerve වලින් තමයි pelvic spongic nerve වලින් තමයි මෙයාගේ nerve supply එකත් එන්නේ. ඒක නිසා අපිට ඒ statement එකත් fall විදිහට තමයි ගන්න වෙන්නේ. දැන් ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ මෙතනින් අනාගතයේ ප්‍රශ්නයක් හැදුවොත් එක එක organs වලට තියෙන nerve supply එක වෙන වෙනම වෙන් කළා මං කිව්වා ඔයාලට mind maps නිනොමික්ස් හදා ගන්න කියලා. මේක නම් mind map එකක් ගහගන්න එක හොඳයි. මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු මේ වගේ ඩයග්‍රෑම් එකක් හරි කවන්නේ ඔයාලට හොඳට අඳින්න පුළුවන් කෙනෙක් ඇඳලා හරි print out එකක් හරි අරන් ආට නිතර පේන තැනක
ගහලා තියන්න. මොකද මේවා එකපාරට ඔලුවට එන දේවල් නෙමෙයි සහ එකපාරට කිව්වට ඔලුවට එන දේවල් නෙමෙයි. අර පොඩ්ඩක් දැකලා එහෙම පොඩ්ඩක් ඔලුවට ආවහම තමයි මේක පොඩ්ඩක් ෆැමිලිය වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරමු. අපිට 19 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා hormones secreted by anterior pituitary gland include කියලා. අපි දන්නවා අපේ ශරීරයේ විවිධ අවයව සහ ස්ථාන වලින් හෝමෝන ස්‍රාවය වෙනවා. මේවා ස්‍රාවය වෙන ස්ථානවලම ඇක්ට් කරන ඒවා තියෙනවා සහ වෙන තැන්වල ඇක්ට් කරන හෝමෝන්ස්ුත් තියෙනවා. මේවා ගොඩක් වෙලාවට සෙකන්ඩරි මැසෙන්ජර්ස් විදියට වෙන මොකක් හරි ස්ටිමියුලේට් කරන මේ අතරමැදියෙක් විදියට තමයි හෝමෝන්ස් ක්‍රියා කරන්නේ. ඔයාට මේක නිතර අහන ප්‍රශ්නයක්. ඔයාට හෝමෝන්ස් වල ක්ලාසිෆිකේෂන්ස් එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන සහ ඔයා ඒක ගැන පොඩි දලා අදහසක් ඔයාට තියෙන්න ඕන. අපි ක්ලාසිෆිකේෂන්ස් එක පොඩ්ඩක් ඉක්මනට බලමු. හෝමෝන් mainly classify කරනවා අපි hypothalamus එකකින් secrete වෙන ඒවා. සහ pituitary gland එකකින් මේකේ anterior pituitary සහ posterior විදිහට වෙන් කරනවා. anterior එකකින් mainly secrete වෙන්නේ growth hormone එක, prolactin එක සහ fossil stimulating hormone එක අපි SHH කියනවා. luteinizing hormone එක LH එක සහ thyroid stimulating hormone එක අපි TSH කියලා කියනවා. adrenocorticotropic hormone එක ACTH එක කියලා අපි කියනවා. සහ මේ කියන එක තමයි anterior pituitary වලින් release වෙන්නේ. ඔයාට මේ වගේ diagram එකක් හදාගෙන හැම organ එකකින්ම release වෙන මේ හෝමෝන් සහ ඒවා කොහෙද ඇඩ් කරන්නේ සහ ඒවා මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද තියෙන කියන එක ගැන ඔයා දලා අදහසක් ලබා ගන්න. අපි ප්‍රශ්නේ උත්තර ටික මේන්ලි කතා කරමු. අපිට ඉපිඩ්‍රීන් දීලා තියෙනවා. ඉපිනෙපින් දීලා තියෙනවා. ඉපිනෙපින් වල අපි තව නමක් කියනවා ඇඩ්‍රනලින් කියලා. මෙතන මේ ඩයග්‍රෑම් එකේ තියෙනවා ඇඩ්‍රනල් ග්ලෑන්ඩ් එකෙන් තමයි ඇඩ්‍රනල් මෙඩුල්ලා එකෙන් තමයි ඉපිනෙපින් සහ නෝපිනෙපින් කියන දෙකම සික්‍රේට් වෙන්නේ. එහෙනම් අපිට මේ ස්ටේට්මන්ට් එක ෆෝල් එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. මෙයා ඇන්ටීරියර් pituitary gland එකෙන් රිලීස් වෙන හෝමෝන් එකක් නෙමෙයි. එහෙනම් අපිට මේ ස්ටේට්මන්ට් එක ෆෝල් විදිහට ගන්න වෙන්නේ. glucagon mainly secrete වෙන්නේ pancreas එකෙන්. එහෙනම් මේකත් anterior pituitary එකෙන් නෙමෙයි. ඒක ස්ටේට්මන්ට් එකත් ෆෝල්. ඊට granotropin releasing hormone එක රිලීස් වෙන්නේ anterior pituitary එකෙන්ද කියලා අපි බලමු. අපිට මේ ඩයග්‍රෑම් එකේ උඩ හරියේ තිබුණා hypothalamus එකකින් secrete වෙන ඒවා. මෙතන oxytocin සහ antidiuretic hormone එක තියෙනවා. mainly gonadotropin release hormone එක මෙතන නෑ මේ diagram එකේ. hypothalamus එකෙන් තමයි release වෙන්නේ. එහෙනම් මේ අපිට මේ statement එකත් fall කියලා සලකන්න වෙනවා. ඊට පස්සේ growth hormone එක අපි කිව්වා මේක anterior pituitary වලින් තමයි release වෙන්නේ කියලා. එතකොට ඒක true. prolactin උත් anterior pituitary වලින් තමයි. ඒ statement එකත් true. මේ ප්‍රශ්නේ මම කිව්වාගේ ඔයා මේ diagram එක ගහලා තියාගන්න.
ඔයාලට පේන තැනකින් සහ මේක නිතර අහන ප්‍රශ්නයක්. ඔයාලට ලකුණු ගන්න පුළුවන් තැන. ඊට පස්සේ අපි 20 වෙනි ප්‍රශ්නෙට යමු. මෙතන පොඩි කාලෙත් එක්ක තරගයක් තියෙන එකයි මම දැන් අන්තිම ටික අයියෙන් ටිකක් කරගෙන යන්නේ. පැයකට කොහොම හරි සීමා කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලට සමහර දැන් අන්තිම ටිකේ තේරෙන්නේ නැතුව ඇති කරන්න දෙයක් නැහැ. කාලෙත් එක්ක පොඩි තරගයක් තියෙන්නේ. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ තියෙනවා stimulation of beta 2 adrenergic receptor lead to කියලා ස්ටේට්මන්ට් එකක් දීලා true the false ද කියලා අහලා තිනවා. අපි දන්නවා අපේ බොඩි එකේ sympathetic සහ parasympathetic කියලා දෙවිදියක් තියෙනවා. සහ අපි කියනවා sympathetic එක තමයි අපි කියනවා flight or flight කියලා. ඒ වගේම අපි parasympathetic එක කියනවා rest and digestion කියලා. මේ nerve system දෙකෙන් control කරන්නේ දෙවිදිහකට දෙකක්. ඔයාලා මේක මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයා බය වුණාම තමයි ඔයාගේ sympathetic nerve system එක active වෙන්නේ. එතකොට තියෙන action ටික තමයි ඔයාගේ sympathetic action ටික වෙන්නේ. අපි අන්න ඒකේ ඉඳගෙන මේක ටික කතා කරගෙන යන්න. ඔයාගේ බය වුණාම ඔයාට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඔයාගේ බ්‍රොන්කෝ ඒ කියන්නේ ඔයා උස්ට බය වුණාම ඔයා හයියෙන් හුස්ම ගන්නවා. එතකොට හයියෙන් හුස්ම ගන්නකොට ඔයාගේ respiratory rate එක වැඩි කරගන්න එයාව ඒක relax වෙන්න ඕනේ. එහෙනම් එයාව ඒක dilate කරලා දෙනවා. එහෙනම් bronchodilation කියන එක true. ඊට පස්සේ ඔයා බය වුණාම ඔයාගේ heart එක හයියෙන් ගහනවා. ඔයාගේ heart rate එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ blood එක pump කරන වේගය වැඩි කරනවා. එහෙනම් මේ statement එක true. ඊට පස්සේ pupillary constriction. ඇත්තටම බය වුණාම දැන් ඔයා අපි කිව්වා flight or flight කියලා. ඔයා බල්ලේ පස්සෙන් එනවා නම් දුවනවා නම් ඔයාට දුවනකොට ඔයාට දුර පේන්න ඕන. එතකොට ඔයාගේ pupil එක ලොකු කරලා දෙනවා ඔයාට පේන්න. එහෙනම් constrict නෙමෙයි වෙන්නේ. pupil dilate එක වෙන්නේ. එහෙනම් මේ statement එක false. ඊට පස්සේ proper secretion of watery saliva කියලා තියෙනවා. ඇත්තටම මේ ඔයා බය වෙලා ඉන්නවනම් අපි කියනවා තොලකට වේලෙනවා කියලා. එතකොට salivary secretion එක අඩු වෙනවා. සහ අපි කිව්වා අර ඔයා parasympathetic nerve system එකේ ඉන්නවා rest and digestion කියලා. අන්න එතකොට තමයි saliva produce එක වැඩි වෙන්නේ. එහෙනම් මේක sympathetic action එකක් නෙමෙයි. එහෙනම් මේක false. ඊට පස්සේ තියෙන්නේ අපිට uterine contraction කියලා තියෙන්නේ. අපි දන්නවා අපිට බය වුණාම හරි අපේ action එක දෙන්නේ අපේ uterine එක relaxation කරලා තමයි අපිට පුළුවන් තරම් අනිත් දේවල් වලට support එක දෙන්නේ. අපි rest එකේ ඉන්නකොට තමයි අපේ blood එක ඒවා constrict වෙලා එහෙම තියෙන්නේ. එහෙනම් මේ statement එකත් අපිට false එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඒකට මේකත් false මේකත් false best 2 දෙක තමයි true. එහෙනම් අපි මේ ප්‍රශ්න ටික කතා කරලා ඉවර කළා. මම හිතනවා මේ අන්තිම ටික පොඩ්ඩක් හයියෙන් යන්නත් ඇති කියලා. මේ කාලෙත් එක්ක පොඩි තරගයක් තිබ්බ නිසා අපි ඉස්සරහට අඩුපාඩු ටික පොඩ්ඩක් හදාගෙන මේ වැඩේ තව ඉස්සරහට කරගෙන යන්න පොඩ්ඩක් try එකක් දෙමු. අඩුපාඩු තියෙනවා මගෙත් තියෙනවා සහ හදාගන්න දේවල් තියෙනවා. මේක හරි අමාරු වැඩක් live recording එකක් කරන ගමන් මේක explain කරන එක. මොකද දැන් මම මේක tab එකේ පෙන්සිල් එකෙන් ලියනකොට මට ලියන ගමන් කියවනකොට අර ඔළුවේ තියෙන ටික ස්ටක් වෙනවා. එහෙම ඉන්නෙත් නෑ. එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. අපි මේක හදාගෙන ඉස්සරහට යන්. මං පැයකට ටාගට් කරා වීඩියෝ එක පැයෙන් ඉවර කරා කොහොම හරි අන්තිම ටික පොඩ්ඩක් හයියෙන් ඇදලා දැම්මා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම එතකන්
bye.